සෙට් එක නැහැ. හැබැයි ඒකේ තියෙනවා සිලින්ඩර් එන්ජිමේ සිලින්ඩර් ගානට ගැලපෙන තුඩු සහිත වීල් එකක්. අපි ඒකට කියනවා ට්‍රිගර් වීල් එක කියලා. එහෙම නැත්නම් රිලක්ටර් වීල් එක කියලාත් කියනවා. සමහර ජපන් කට්ටිය රිලක්ටර් වීල් එක කියලා කියනවා. එතකොට ජර්මන් කට්ටිය ගොඩක් වෙලාට කියන්නේ ට්‍රිගර් වීල් එක, ඇමරිකන් ඒගොල්ලෝ ට්‍රිගර් වීල් එක කියලා කියනවා. මේ තියෙන්නේ දැන් මේක සිලින්ඩර් කී එන්ජිමක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සිලින්ඩර් 8 එන්ජිමක්. බලන්න. සිලින්ඩර් 8 එන්ජිමක මේ ඉන්ඩක්ෂන් ටයිප් පල්ස් ජෙනරේටර් එකක් සහිත ඩිස්ට්‍රිබියුටර් එකක් මේ තියෙන්නේ. එතකොට ඩිස්ට්‍රිබියුටර් ෂාෆ්ට් එක මගින් මේක කරකවන මෙතන උඩට තමයි මෙන්න මේ උඩට තමයි රොටර් එක හයි වෙන්නේ. දැන් මේ තියෙන්නේ මැග්නට් එක. මේ තියෙන්නේ කාන්ද පර්මනන්ට් මැග්නට් එකක් මේ තියෙන්නේ. නේ? මේ තියෙන පර්මනන්ට් මැග්නට් එක. මේ පර්මනන්ට් මැග්නට් එක නිසා මොකද්ද වෙලා තියෙන්නේ මේ පර්මනන්ට් මැග්නට් එක මෙතන තියෙන මොකද්ද මේ මේ යකඩයක් තියෙන මෙතන හරි මේ තියෙන යකඩ කොටසක් තියෙනවා වාහනේ කොටසක් කියමුකෝ අපි මේකේ මේ තියෙන කළු පාටට තියෙන ළමයි කොයිල් පැක් එක මේ තියෙන්නේ මේකේ කොයිල් පැක් එක මෙහෙම ඔතලා තියෙන මේ මං එතුවා වගේ මේ මුදු යකඩ හරය තියෙන්නේ මේ මුදු යකඩ හරය මොකද වෙලා තියෙන්නේ මේ කොයිල් පැක් එක මෙහෙම ඔතලා තියෙන මේ කළු පාටට මේක සීල් කරලා තියෙන්නේ හරිද ඔතලා මේ තියෙන වයර් දෙකකුත් අරන් එළියට පේනවද කොයිල් පැක් එකෙන් එන වයර් දෙක තමයි මෙතනින් එළියට එන්නේ දැන් ඔබට තේරෙනවා මම කියන දේ මේ තියෙන පිකප් කොයිල් එක දැන් මෙන්න මේ ක්‍රියාවලිය තමයි මෙතන සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන කරකවන්නේ කාන්දම නෙවෙයි. මෙතන කලකවලා තියෙන නිකම්ම යකඩ වීල් එකක්. ඒක රිලක්ටර් වීල් එක කියලා තියෙන. ඒකේ තියෙන තුඩවල් මේ. තුඩවල් තියෙන. ඔබට පේන මේ තුඩවල්. එහෙනම් දැන් කොහොමද මේක වැඩ කරන්නේ? මේක වැඩ කරන්නේ මෙහෙමයි. මේ රිලක්ටර් වීල් එක එහෙම නැත්නම් මේ ට්‍රිගර් වීල් එක කැරකෙනකොට එන්ජිම කැරකෙනකොට කැමි දණ්ඩ කැරකට මූ කැරකෙනවනේ. මේ ට්‍රිගර් වීල් එකේ එක නෝස් එකක්. මේ තියෙන මේ එක තුඩක් මෙන්න මේ කොයිල් පැක් එකේ තියෙන මෙන්න මෙතෙන්ට. මේ තියෙන මේ පිකප් කොයිල් එකේ මෙන්න මෙතෙන්ට. මේ තියෙන. මම මේ කර්සරේ තියාගෙන ඉන්නේ පේනව නේද? මෙන්න මෙතෙන්ට ලං වෙච්ච ගමන් මෙන්න මෙතෙන්ට එක කෙලින් පිහිටපු ගමන් මෙන්න මේ වගේ දැන් පිහිටෙනවා. මෙතෙන්ට පිහිටපු ගමන් මේ කාන්දම් බලයෙන් කොටසක් පනිනවා කොහෙටද? මේ ට්‍රිගර් වීල් එකට පනිනවා. මේ කාන්දමේ තියෙන බල රේඛා මෙන්න මේ අයන් කෝර් එකට පැන්නා වගේ මේකේ මේ ට්‍රිගර් වීල් එකකට පනිනවා. පැන්න ගම මොකද වෙන්නේ? චුම්බක බල රේඛාවල දුර්වලතාවයක් හටගයි. ඇයි මෙතන තියෙන කාන්දමේ බල රේඛාව තමයි මේකට පැන්නේ. පැන්න ගම මෙතන තියෙන චුම්බක ක්ෂේත්‍රය දුර්වල වෙනවා. ආයිත් මෙයා අයින් වෙච්ච ගමන් මොකද උනේ? අයින් වෙච්ච ගමන් අර තිබූ තත්ත්වයට එනවා. එතකොට තුඩු ලං වෙනකොට යමක් වෙනවා ඈත් වෙනකොට යමක් වෙනවා ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙනවා මේ ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙන නිසා මෙන්න මේ කොයිල් එකේ ඒ කියන්නේ මෙන්න මේකට තමයි පිකප් කොයිල් එක කියන්නේ මේ පිකප් කොයිල් එකේ වෝල්ටීයතාවයක් ජනනය වෙනවා මේක AC ධාරාවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේකෙන් පිට වෙන අනිවාර්යයෙන්ම ඇනලොග් තරංගයක් පැහැදිලි ඇනලොග් තරංගයක් පිට වෙනවා මෙන්න මේ ඇනලොග් තරංගය සංඥාවක් විදිහට ලබා ගන්නවා ඩ්‍රයිව් ට්‍රාන්සිස්ටර් එක. ට්‍රාන්සිස්ටර් එකේ බේස් අග්‍රයට ලබා දීලා ප්‍රයිමරි වයින්ඩින් එක ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දඟලේ බිඳීම සිද්ධ කරනවා. හැබැයි ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ධාරය මොකද මේක ඇනලොග් තරංගයක් අනින්ද. ඒක මොකද කරන්නේ? පල්ස් ෂේපර් එකකට යවලා හැඩ කරනවා. හැඩ කරලා හතරස් කරනවා. හතරස් කරලා ඒ වගේම වර්ධනය කරනවා. ඇම්ප්ලිෆයි කරනවා. ඇම්ප්ලිෆයි කරලා ඩ්‍රයිව් ට්‍රාන්සිස්ටර් හරහා අපි අර මේ ඉග්නිෂන් කොයිල් එක සපයන ධාරාව කැඩීම සිද්ධ කරනවා. එතකොට අධි වෝල්ටීයතාවය ප්‍රේරණය වෙනවා. ඉතින් මේක ගොඩක් සාර්ථක වුණා. කලින් කලට මාරු කිරීම ඇත්තේ නැහැ මොනවාක්වත්. කිසිම විශේෂ අලුත් වැඩියා කටයුතු මොනවාක්වත් මේකේ කරන්න ඕනේ. මේක වාහනේ ආයු කාලය පුරාම කිසිදු දෝෂයක් නැතුව වැඩ කරා. මේක නියම තත්ත්වෙන් අපි තියාගෙන හිටියනම්. ඒ කියන්නේ වෙන ගොඩ වෙදකම් කරන්න නැතුව අනවශ්‍ය දේවල් කරන්න නැතුව මේක හරියට තියාගත්තා නම් අලුත් වැඩියා කටයුතු මේක යම් යම් අවස්ථාවන්ට ගලවන්න ඉඩ තියෙනවා. ඒ ගලවපු වෙලාවල පිරිසුදු කිරීමට හරි මොනවට හරි ගලවපු වෙලාවක ඒක නිවැරදිව තියාගෙන කරගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ වාහනේ ආයු කාලය. සමහර හිතගෙන වාහනේ ආයු කාලය කියන්නේ අපේ ආයුෂ කාලය කියලා. වාහනේ ආයු කාලය සාමාන්‍යයෙන් කියද අවුරුදු 5යි 6යි. අපේ ආයු කාලය ඊට වඩා වැඩිනේ. හරි. ඉතින් ඒ කාලය තුල මේක තියෙනවා. ඉතින් අපි 1970 ගණන් වල 60 ගණන් වල වාහනක් තියන් ඉන්නවානේ. ඉතින් ඒවයි මේවා සවුත් වෙලා තියෙන්න පුළුවන්. හරි. ආයු කාලය කියන්නේ අවුරුදු 5යි 6යි. අපේ රටේ තමයි අවුරුදු 20 විතර 30 තියාගෙන 40 50 තියන් ඉන්න වාහන
තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෙන වැඩේ තමයි ඒව ඇන්ටි කියලා තියාගත්තට පරිසරයට වින කරනවා. පරිසර දූෂණය කරනවා. ඇයි විසදුම් පිට වෙනවා ආරම්භවා තියෙනවා. නමුත් ඒව දැන් දුවන්නේ. හොඳයි. මේ වැඩේ තේරුණාද? පල්ස් ජෙනරේටර් ක්‍රියාකාරීත්වය තේරුණාද? හරි. දැන් අපි යමු මෙතන පෙන්නලා තියෙන ඒකම තමයි. හරි. මේ තියෙන අර එතකොට මම නිකන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ස්පාර්ක් එක ඇති වෙන්නේ මොන වෙලාවටද? දැන් CB point system එකේ නම් මොකද වෙන්නේ? අපි CB point සම්මත ඉග්නිෂන් පද්ධතිය ගත්තොත් ඒකේ CB point කැඩෙන වෙලාවේ තමයි ඈත් වෙන වෙලාවේ තමයි ස්පාර්ක් එක පයින්නේ. එතකොට මේකේ කොහොමද පයින්නේ ඇත්තේ? පල්ස් ජෙනරේටර් එකේ. ඕ අහන්න පුළුවන් ප්‍රශ්න. පිටි ප්‍රශ්න බලන්න. පල්ස් ජෙනරේටර් එකේ පනින්නේ හැම වෙලාවෙම පිකප් කොයිල් එක. ඒ කියන්නේ මේ මම මෙතන මේ ඇන්දේ මේ පිකප් කොයිල් එක. එහෙම නැත්නම් මෙතන කොයිල් එකේ කරන්ට් එක හැදෙන වෙලාව. හැදෙන වෙලාවනේ මම කිව්වේ ට්‍රාන්සිස්ටරේ සංඥාවක් විදියට ගන්නෙ. හරි. ඒ හැදෙන වෙලාව තමයි සංඥාව විදියට ගන්නෙ. ඒ හැදෙන සංඥාව උදව් කරගෙන වයින්ඩින් එක කරා ධාරාව ගලා යනවා. කොහොම හරි පිළිතුර වෙන්න ඕනේ ඔයගොල්ලෝ. මේ තුඩු එකට ලං වෙන වෙලාව. මෙන්න මේ වෙලාව. මේ යට රූපයේ වෙලාව තමයි. එහෙම නැත්නම් මෙතන පිකප් කොයිල් එකයි රිලක්ටර් වීල් එකේ නෝස් එකක් එක කෙලින් තියෙන වෙලාවේ තිබිලා ක්ෂණිකව ඈත් වෙන මොහොතේ තමයි මොකද වෙන්නේ? ස්පාර්ක් එක පනින්නේ. සම්බන්ධ වෙලා හරියටම පනින මොහොතේ ස්පාර්ක් එක පනිනවා. මේක පැහැදිලි කරන්න දෙන්නේ මේ අර ඇඳ කලින් එකම තමයි මේ තියෙන පිකප් කොයිල් එක අරකම තමයි. ස්ට්‍රෝන් මැග්නටික් ෆීල්ඩ්. මේ තියෙන රිලක්ටර් වීල් එක. හරිද? මේ තියෙන ඒක ට්‍රාන්සිස්ටර් ඉග්නිෂන් සිස්ටම් with පල්ස් ජෙනරේටර්. මෙන්න මෙතන සර්කිට් ඩයග්‍රෑම් එක තියෙනවා. අරකටම තමයි මම සම්බන්ධ කරේ බලන්න. බැටරිය තියෙන ඉග්නිෂන් ස්විච් එකේ තියෙන R4 මෙතන තියෙනවා. දැන් මෙන්න මේ කොටස. මෙන්න මේ ටික තමයි පල්ස් ජෙනරේටර් කියන්නේ. මේ තියෙන්නේ. ඔය ටික තමයි පල්ස් ජෙනරේටර්. මේ පල්ස් ජෙනරේටරේ සංකේතය තමයි මේක. රවුමක් තියෙනවා G අකුර ගහලා මේ තියෙන අර පිකප් කොයිල් එක පෙන්නලා තියෙන මෙතන ඩයෝඩ් එකක් දාලා තියෙනවා. එක අග්‍රයක් අග්‍ර දෙකයි තියෙන පල්ස් ජෙනරේටර් එකෙන් පිට වෙන්නේ අග්‍ර දෙකයි. මේ එක ග්‍රවුන්ඩ් වෙලා තියෙන අනිත් එක ගිහිල්ලා තියෙනවා කොහෙද? ඒ සංඥාවනේ යන්නේ මේ තියෙන ඇඳලා ඇන්ලොක් සංඥාවක්. ඒක යන්නේ කොහෙද? පල්ස් ෂේපර් එකට. පල්ස් ෂේපර් එකෙන් පස්සේ යන්න ඕනේ පල්ස් ඇම්ප්ලිෆයර් එක. පල්ස් ෂේපර් එකෙන් මොකද්ද කරන්නේ? ඇනලොග් තරංගය ඩිජිටල් තරංගයක් බවට හැඩගස්සනවා. මේ තියෙන හතරස් තරංගයක් බවට හැඩගස්සලා තියෙනවා. ඊට පස්සේ ඇම්ප්ලිෆයි කරන මේ මෙතන පේනවා ඇම්ප්ලිෆයි කළාද? ඇම්ප්ලිෆයි කියන්නේ වර්ධනය කරනවා. ඒ හදපු ඩිජිටල් තරංගය දැන් වැඩි කරනවා. මේ ඒකේ විස්තරය වැඩි කරන මේ තරංගයේ උස වැඩි වෙලා තියෙනවා. පේනවද? ඇම්ප්ලිෆයි කරන. ඒ කියන්නේ වර්ධනය කරනවා. ඊට පස්සේ ඩ්‍රයිව් ස්ටේජ් එකට යනවා. ඩ්‍රයිව් ස්ටේජ් එක කියන්නේ මේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරවන්න තව ට්‍රාන්සිස්ටර් දාලා තියෙනවා. ඒව හරහා කොහොම හරි මේ ප්‍රධාන ට්‍රාන්සිස්ටරේ අවුට් ස්ටේජ් එක කියලා මේ ට්‍රාන්සිස්ටරයට අපි නමක් දාලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට මෙන්න මේ ස්ටේජස් පිළිවෙල වැදගත්. පල්ස් ජෙනරේටර් එක ඕඩර් එක තමයි පල්ස් ජෙනරේටර් එකෙන් එන සිග්නල් ඉන්ඩක්ෂන් ටයිප් පල්ස් ජෙනරේටරෙන් එන සිග්නල් එක මුලින්ම යන්නේ පල්ස් ෂේපර් එකට යනවා. ඊට පස්සේ පල්ස් ඇම්ප්ලිෆයර් එකට යනවා. පල්ස් ඇම්ප්ලිෆයර් එකෙන් ඩ්‍රයිව් ස්ටේජ් එකට යනවා. ওই විදිහටම ලියන්න ප්‍රශ්නේ නැහැ. ඩ්‍රයිව් ස්ටේජ් එකට ඇවිල්ලා ඊට පස්සේ අවුට්පුට් ස්ටේජ් එකට එනවා. පැහැදිලි? ආවට පස්සේ ප්‍රයිමරි වයින්ඩින් එක ප්‍රාථමික දඟරය හරහා කලෙක්ටර් එමිටර් හරහා ධාරාව ගලා යාම සිද්ධ වෙනවා. මෙන්න මේ පල්ස් ෂේපරය පල්ස් ඇම්ප්ලිෆයරය ඩ්‍රයිව් ස්ටේජ් කියන කොටස් ටික අවුට් ස්ටේජ් පුට් මේ ට්‍රාන්සිස්ටර් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කොටසට අපි කියනවා ට්‍රිගර් බොක්ස් එක කියලා. මේ කොටු කරලා තියෙන මේ ට්‍රිගර් බොක්ස් එක. එතකොට ගොඩක් වාහනවල ට්‍රිගර් බොක්ස් එක එළියෙන් වෙනම තියලා තියෙන පොඩි පෙට්ටියක් මේක. චූටි පෙට්ටියක් ඇතුලේ මේ ඉලෙක්ට්‍රොනික කොටස් ටික ගබඩා කරලා තියෙනවා, හයි කරලා තියෙනවා. එතකොට ඒකට වෙනම සප්ලයි දෙන්න ඕනේ. පල්ස් ජෙනරේටරේ හැම වෙලාවෙම ඩිස්ට්‍රිබියුටරේ ඇතුලේ තමයි හයි කරලා තියෙන්නේ. එතකොට පල්ස් ජෙනරේටරෙන් එන සංඥාව දුර්වලයි අර ට්‍රිගර් පෙට්ටිය ටිකක් ඈතින් හයි වෙලා තියෙන හින්දා. ඉතින් පස්සේ ඕක ඩිස්ට්‍රිබියුටර් ඇතුළේම හයි වෙච්ච අවස්ථා තියෙනවා. ට්‍රිගර් බොක්ස් එක ඇතුළට ගත්තා. එතකොට මොකද වෙන්නේ? අර වයර් වල දිග අඩු වෙලා ප්‍රබල සංඥා ගන්න පුළුවන් වුණා. ඉන්ඩක්ෂන් ටයිප් පල්ස් ජෙනරේටර් එමුගෙන ඒ වයර් කොටයිනේ. ඒකයි. ගොඩක් මොන පද්ධතිය වල පල්ස් ට්‍රිගර් බොක්ස් එක එළියෙන් තිබ්බා.
එතකොට ට්‍රිගර් බොක්ස් එකට අනිවාර්යයෙන්ම බැටරි සැපෙවුම එන්න ඕනේ. මේ තියෙන්නේ. බැටරි සැපෙවුම B+ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉග්නිෂන් කොයිල් එකට සම්බන්ධ ඉග්නිෂන් කොයිල් එක රිනාග්‍රේට යන වයර් එකක් තියෙනවා. ඒ වගේම රිනාග්‍රේයක් තියෙනවා. චැසි ග්‍රවුන්ඩ් ආග්‍රය. ඒ වගේම පල්ස් ජෙනරේටරේ වයර් දෙක හයි වෙන ඒවා තියෙනවා. පල්ස් ජෙනරේටරට යන අග්‍රය. ඒකට අග්‍ර 1යි 2යි 3යි අග්‍ර 4ක් හෝ 5ක් සම්බන්ධ වෙනවා. පැහැදිලි? parts of induction pulse generator. induction pulse generator එක ප්‍රධාන කොටස් තමයි එකක් තමයි trigger wheel එක. අර කැරකෙන wheel එක, දැති wheel එක. මෙන්න මේක trigger wheel එක. අනිත් කොටස තමයි stator එක. stator එක කියලා කියන්නේ permanent magnet එකයි අර කාන්දම් කෑල්ල inductive coil එකයි core එකයි. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ තියෙන්නේ pulse generator එක, induction pulse generator මොනවද කොටස් ටික මෙන්න මේ reluctor wheel එක. එහෙම නැත්නම් trigger wheel එක. අනිත් එක තමයි permanent magnet එක. මෙන්න මේ තියෙන permanent magnet එක. අනිත් එක තමයි core එක, iron core එක සහ pickup coil එක. මේ මම මෙතන හදපු pickup coil එක. මේ කළු පාටට තියෙන ওই ටික තමයි කොටස් ටික. ඒ කොටස් ටිකට අපි පොදුවේ කියනවා stator එක කියලා. trigger wheel එක හැර ඉතිරි ටිකට කියන්නේ stator කියලා. ඒකයි මෙතන දැන් stator. පළවෙනි එක stator එක. stator එක හැදිලා තියෙන්නේ permanent magnet එක plus inductive coil plus core එක. දැන් මේ තියෙන මේ inductive coil එකක් මේ ටික ලොකුවට හදපු. මේක විශේෂ අවස්ථාවක්. trigger wheel එක තියෙනවා. ඔය කොටස් දෙක තමයි තියෙන්නේ. මම හිතනවා pulse generator method එකත් තේරුණා කියලා. මොකද හිතන්නේ? තේරුණානේ? මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. සර් උතන ට්‍රිගර් වීල් එකේ තියෙන මේ දැති ගාන වෙනස් වෙන්න පුළුවන්ද? ට්‍රිගර් වීල් එකේ දැති ගාන අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒ මොකද වෙනස් වෙන්නේ? සිලින්ඩර් සංඛ්‍යාව අනුව. සිලින්ඩර් සංඛ්‍යාව අනුව තියෙනවා දැති සිලින්ඩර් සංඛ්‍යාව අනුව සිලින්ඩර් 4 නම් දැති 4ක් තියෙනවා. පැහැදිලි? සිලින්ඩර් 8ක් තියෙනවා දැති 8ක් තියෙනවා. එහෙම තමයි ඕක වෙනස් වෙන්නේ. ඕකේ තව මාදිලියක් තියෙන ඒක තමයි ඔය අහනවා ඇත්තේ මෙන්න මේක. මේ තියෙන්නේ ට්‍රිගර් වීල් එක නෙවෙයි මේ තියෙන්නේ. මේ කෝර් එකක් තියෙන්නේ. මේ පිකප් කොයිල් එක තමයි මේ විතරයි මේකේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ පිකප් කොයිල් එකේ. මේ තුඩවල් අර ඕකේ පිකප් කොයිල් එක දැන් මම මෙතන යන්දේ ළමයි එක කොයිල් එකට මෙතන පෙන්නලා තියෙන්නේ. හරිද? මේකේ නිපද වෙන දැන් ධාරාව අඩු නිසා මේ වගේ දඟර කීපයක් හිතුවා මේකේ. රයිට්? මේ වගේ දඟර කීපයක් ඔතල ඒ සියලු මේවා එකතු අරගත්තා. ඒ කියන්නේ ඒකෙදි කරලා තියෙන මෙන්න මේ කාන්දම් කෑලි අපි හිතමු 4ක් විතර ගත්තා කියලා. කොහොම අරගෙන මට මේක අදින්න අමාරුයි. ඒක කරලා තියෙන මෙන්න මෙතනින් මෙහෙම ඔතන. ඔතනින් ඔතන ඔහම වාරක කියලා මේකෙත් වට දෙකක් හරි කීයක් හරි ඔත්තාගෙන යලා මෙතනත් ඔතන. ඔතලා මේ කාන්දමෙත් ඔතන. ඔතලා ඔන්නෝම අග්‍ර දෙක අරන් තියෙනවා. ඒ අරගත්තු ඒ අග්‍ර දෙක තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. පොයින්ට් 4කින් ඔතලා මේ තියෙන්නේ. අරන් තියෙන්නේ. හරිද? තේරෙනවද? මේ අරන් තියෙන්නේ. එතකොට රිලක්ටර් වීල් එක කරකෙන්නේ මේක වටේ. මෙතන වටේ තමයි අර දැතිරෝධය කරකෙන්නේ. ඒ දැතිරෝධය කරකිනකොට මොකද වෙන්නේ? මේ ඒ දැති ගාන ඇවිල්ලා සිලින්ඩර් ගානට සමානව තියෙන්නේ දැති ගාන. හරිද? දැති ගාන සිලින්ඩර් ගානට සමානව තියෙන්නේ. හැබැයි මේ දැන් මෙතන සිලින්ඩර් 4ක් තියෙනකොට මේතනට එක දැත්තක් සම්බන්ධ වෙනවා. මෙතෙන්ටත් එක දැත්තක් යොමු වෙනවා. මෙතෙන්ටත් එක දැත්තක් යොමු වෙනවා. මෙතෙන්ටත් එක දැත්තක් යොමු වෙනවා. මේ ප්‍රතිඵලය මේ දැති 4ක් එකවර ක්‍රියාත්මක වෙනවා. කාන්දම් 4ටම ලං වෙලා එකවර 4ක් අයින් වෙනවා. එහි ප්‍රබල වෙනස නිසා මේ කොයිල් පැක් 4ෙම වෝල්ටේජ් එකක් ඇතුලේ එකතුව තමයි දැන් එළියට යන්නේ. කියන දේ තේරුණාද? අන්න එහෙම නිර්මාණයක් තියෙනවා. ඒක තමයි වෙනස. ඒක නිසා එතන වෙනස තියෙන්නේ. හැබැයි මේ නෝස් ගාන සිලින්ඩර් සංඛ්‍යාවට මැච් වෙන්න තමයි තියෙන්නේ. පැහැදිලි කිව්වද? ඔව් කතා කරපු එක. ඔව් සර් පැහැදිලි. එතකොට මේකේ මේන්ටේන් ෆ්‍රී මේන්ටේන් එකම මේන්ටේන් එකයි මේකේ තියෙන්නේ. මොකද්ද?
මෙතන එයා ගැප් එක ඇඩ්ජස්ට් කරන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කාන්දමයි මේ එයායන් කෝර් එක අතර මෙන්න මෙතන තියෙනවා මේ එයා ගැප් එකක්. මේක සාමාන්‍යයෙන් 0.5 ඉඳලා 0.8 දක්වා තියෙනවා. 0.8 දක්වා මිලිමීටර්. හරිද? ක්‍රියාත්මක වෙනවා. හරි. මේක අපිට සමහරක් අවස්ථාවල ඇඩ්ජස්ට් කරන්න දීලා තියෙන සමහරක් ඒවා ඇඩ්ජස්ට් කරන්න බෑ. මේ පරතරය එහෙමමයි සාමාන්‍ය පරතරය ඇඩ්ජස්ට් කරන්න බෑ. හරි පර්මනන්ට් පරතරය සමහරක් ඒවා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. පරතරය ඩස්ට් එක හරි කුණු හරි මොනවා හරි බැඳිලා කොරෝෂන් හරි මොනවා හරි ආවොත් මෙතන පරතරය වෙනස් වෙන්න පුළුවන්. එතකොට පරතරය අන්න ඒ වෙලාවට අපි සර්විස් කරන වෙලාවට පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද කියලා. මේ අතර කොරෝෂන් මොනවා හරි ඇවිල්ලා තියෙනවද? ඔක්සයිඩ් වෙලා තියෙනවද කියලා. එච්චරයි පිරිසුදු කරන්න තියෙන්නේ. හැබැයි අර ඩිස්ට්‍රිබියුටර් කප් එක ඩැල්කෝ කප් එකේ තියෙන කොටස් වල අර ඔක්සයිඩ් වෙලා තියෙන්න පුළුවන්. ඒවා බලන්න. ඊට අත ඔය ඩිස්ට්‍රිබියුටර් වල රෝටර් එක ගත්තොත් ළම රෝටර් එක බුරුල් වෙන්න බෑ. පොඩ්ඩක්වත් හෙලවෙන්න බෑ. මේ ෂාෆ්ට් එකට වැදුනට පස්සේ එක ටයිට් පිට් තියෙන්න ඕනේ හෙලවෙන්න බෑ. ප්ලේ තියෙනවා නම් ඒ ඩිස්ට්‍රිබියුටර් දුර්වලයි. ඒ ඩිස්ට්‍රිබියුටරෙන් එන්ජිම අවුල් වෙනවා. හරිද? මිස් ෆයරින්, හાર્ඩ් ස්ටාර්ටින්, රෆ් ස්ටාර්ට්, රෆ් ෆයිඩ්ලින් අරවා මේවා වෙනවා. එන්ජිම හරියන්නේ නැහැ. ඩිස්ට්‍රිබියුටර් මාරු කරන්නම වෙනවා. නැත්නම් අලුත් රෝටර් එකක් දාලා බලන්න ඕනේ. හරියනවාද කියලා. මේක පැහැදිලිනේ. අනිවාර්යයෙන්ම ඇනලොග් තරංගයක් හැදෙන්නේ. ඩිජිටල් කරන පල්ස් එක. ඒතකොට මේ සෙට් එක ට්‍රිගර් බොක්ස් එක. දැන් අපි යමු හෝල් ජෙනරේටර් එකට. ඩිස්ට්‍රිබියුටර් with hole type pulse generator. අන්න. pulse generator තව වර්ගයක් තමයි hole type එක. ඇමරිකන් ජාතික හෝල් නැමැත්ත තමයි මේ හෝල් ඉෆෙක්ට් එක හොයාගත්තේ. පුළුවන් ද ඔයගලන්ට අමාරුද? ඉතල ඒක අහලින්. දැන් බඩගින්නේ බණ කියලා වැඩකුත් නෑ වගේ. මොකද හිතන්නේ? පුළුවන් නේද? 1:10යි. එකට අපි ඉවර කරනවා. නමුත් අපිට ඊයේ පොඩ්ඩක් පරක්කු වෙච්ච නිසා අපි මේ ඉතිරි කොටස කරමුද පොඩ්ඩක්? රයිට්. ලෑස්ති? ප්‍රතිචාරණේ. හොඳයි. අනිත් ट्रांसिस्टर ඉග්නිෂන් මෙතඩ් එක තමයි පල්ස් ජෙනරේටර් මෙතඩ් එක. ඒක අපි ඉගෙන ගත්තා. ඊළඟ මෙතඩ් එක තමයි hole type pulse generator එක. transistor ignition system with hole generator. මේ hole generator method එකේදී සිද්ධාන්තයේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ ඇමරිකන් ජාතික හෝල් නැමැත්තා ඉදිරිපත් කරපු මේ හෝල් සාධකය, හෝල් ඉෆෙක්ට් එක. එයා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ නියමෙන් කියන්නේ. ඒ සිද්ධාන්තයෙන් වෙන්නේ. අපි හිතමු අපි ගාව තියෙන මොන හරි සෙමිකන්ඩක්ටර් එලිමන්ට් එක. සෙමිකන්ඩක්ටර් කියන්නේ අර්ධ සන්නායක. මේ තියෙන අර්ධ සන්නායක ලේයර් එකක් තියෙනවා මේ. අර්ධ සන්නායක ලේයර් එකක් තියෙනවා. මේ හතරස් කොටුව තියෙන්නේ. මේ හෝල් ඉෆෙක්ට් එක තමයි කියලා දෙන්න හදන්නේ. අර්ධ සන්නායක ලේයර් එකක් තියෙන්නේ. අර්ධ සන්නායකයක් කියන්නේ ධාරාව හොඳටම ගලා යන්නෙත් නෑ, ධාරාව ගලා නොයන්නෙත් නෑ. හරිද? කුඩා ධාරාවක් විතරයි ගලා යන්නේ. ට්‍රාන්සිස්ටර් ඩයෝඩ්ස් හැදී ඕකේ. එතකොට මෙන්න මේ අර්ධ සන්නායක කොටසකට එහෙම නැත්නම් සෙමිකන්ඩර් කොටසකට DC සප්ලයි එකක් දුන්නොත්, ඒ කියන්නේ බැටරි ධාරාවක් සැපයුව හොත්, මෙන්න යවලා තියෙනවා. දැන් මේ රූපේ පෙන්වලා තියෙන බැටරි ධාරාවක් සපයලා තියෙනවා. ඒක දෙකලවරින් මේ. ඒ ධාරාව මේ ගලා යනවා කියලා පෙන්වනවා මැද ඊතලෙන්. මේ පැත්තට ගලා යන ධනාග්‍රින්දර ඍණාග්‍රයට යන්නේ. ඔහම ධාරාව ගලා යනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි තඹ කම්බියක වගේ විශාල ධාරාවක් ගලා යන්නේ නැහැ. මේක අර්ධ සන්නායකයන් නිසා සුළු ධාරාවක් තමයි ගලාගෙන යන්නේ. හරිද? දැන් මෙන්න මේ සෙමිකන්ඩක්ටර් ඒ කියන්නේ එහෙම නැත්නම් අර්ධ සන්නායක තහඩුව ළඟට ගේනවා කාන්දමක්. මේ තියෙන. ඒ කියන්නේ ස්ථිර චුම්බකයක් ලං කරනවා. මැග්නටික් පර්මනන්ට් මැග්නට් එකක් ගේනවා. ඒක ලං කරනකොට මෙන්න මේ බල රේඛා ක්‍රියාත්මක වෙනවා. චුම්බකයේ තියෙන බල රේඛා ක්‍රියාත් ලැබෙනවා මෙන්න මේ තහඩුවට. ඒ නිසා මෙන්න මේ බල රේඛා වලින් කරන වැඩක් තමයි මේක ලම්බකෝ තියෙන හැම වෙලාවෙම මේ
මේ තහඩුවට මෙහෙම ලම්බකව මෙන්න මෙහෙම කාන්දමක් ගෙනාවොත් මේ කාන්දමේ තියෙන බල රේඛා නිසා මේ ධාරාවේ මෙන්න මේ ලේයර් එකේ ගලා ගිය ධාරාවේ වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? මේ ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවනේ, විදුලි ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙපැත්තට ගමන් කරනවා. මෙහෙම යන කට්ටිය ඒ කියන්නේ දාන මෙතන බැටරිය ඉඳලා ආපු ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට ගියපු ධාරාවේ තිබුණු ඉලෙක්ට්‍රෝන දෙපසට විහිදෙනවා. එකට ගියපු කට්ටිය මේ කොහෙන්වත් ආපු මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා චුම්බක ක්ෂේත්‍රයන් නිසා කට්ටිය වෙන් වෙනවා. කට්ටිය වෙන් වෙනවා කියන්නේ මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් එක පැත්තකට තල්ලු වෙනවා. මේ තියෙන නිල් පාටට එක පැත්තකට තල්ලු වෙනවා. එහි ප්‍රතිඵලය ඒ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය මම මේ කර්සර් එකෙන් පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙනවා. මෙන්න මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙලා අනිත් පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය අඩුයි කියන්නේ. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩුයි, මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. එහි ප්‍රතිඵලය පීඩන වෙනසක් හටගෙන අලුත් ධාරාවක් හටගන්න. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි, මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩුයි. එහි ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? මේ ගලා යන ධාරාවට විරුද්ධ ලම්බකව අලුත් ධාරාවක් හට ගන්නවා. ඒක අපි මේ එළියට අරන් තියෙනවා. මෙතන වෝල්ට් මීටරයක් දාලා පෙන්නලා තියෙන මෙන්න මේ අනිත් අතට. ඒක ලම්බකව මේ පැත්තට පිට වෙලා යනවා. ඕකට තමයි අපි කියන්නේ හෝල් ධාරාව කියලා. මේකට කියන හෝල් ධාරාව කියලා. හෝල්ගේ නමින්ම ඒක ඉදිරිපත් කරා. ඒක හෝල් ධාරාවක් වෙනවා. මේ කාන්දම අයින් කරපු ගමන් මේ චුම්බක ක්ෂේත්‍රය අහෝසි කරපු ගමන් හෝල් කරන්ට් එක අහෝසි වෙලා යනවා. චුම්බක ක්ෂේත්‍රය ලම්බකව වැඩිච්ච ගමන් හෝල් ධාරාවක් හැදෙනවා. චුම්බක ක්ෂේත්‍රය අයින් වෙච්ච ගමන් හෝල් ධාරාව නැති වෙනවා. මෙන්න මේ સિદ્ધාන්තය අඩංගු කරලා හදාගත් උපකරණය හෝල් IC එකක් බවට පත් වෙනවා. මේ හෝල් IC එක සහිත ඩිස්ට්‍රිබියුටර් තියෙනවා. ඒව ඇවිල්ලා හෝල් ටයිප් පල්ස් ජෙනරේටර් කියලා කියනවා. අරක ඉන්ඩක්ෂන් ටයිප් පල්ස් ජෙනරේටර් එක කලින් කතා කරේ. ඒක වෙන මෙතඩ් එකකට වැඩ කරේ. මෙතන කතා කරන්නේ හෝල් ඉෆෙක්ට් එක ආධාරයෙන් වැඩ කරන එක. හෝල් IC එකක් වෙනම දකින්න තියෙනවා. මේක ඇවිල්ලා හෝල් ටයිප් පල්ස් ජෙනරේටර් මේ මෙතඩ් එක පාවිච්චි කරපු ඒවා. එහෙනම් ඔබට පේනවා බැටරි ධාරාවක් අනිවාර්යයෙන්ම මේ හෝල් IC එකට එනවා. හරි? බැටරි ධාරාව ලබා දීලා තියෙන. එහෙනම් ඒ වගේම මේකෙන් හෝල් කරන්ට් එක පිට වෙන අග්‍ර දෙකක් එනවා. කොහොම හරි මේකෙන් අග්‍ර තුනක් පිට වෙනවා. අග්‍ර තුනක් එළියට අවිල්ලා තියෙනවා. අපි දැන් ඉස්සරහට යමු. මේ තියෙන්නේ ඒ સિદ્ધාන්තය මේ තියෙන්නේ බලන්න මෙන්න තියෙන හෝල් චිප් එක. මේ තියෙන හෝල් චිප් එක. හරිද? ඒකේ අග්‍ර තුන එකක් තමයි බැටරි ධන අනිත් එක ඍණාග්‍ර මැද තියෙන සිග්නල් වයර් එක. මැදින් තමයි සිග්නල් එක ගන්න. ඒ කියන්නේ මේ වගේ ඩිස්ට්‍රිබියුටර් එක කරලා තියෙන්නේ අර මං කියවනේ කාන්දම අයින් කරපු ගමන් හෝල් කරන්ට් එක හැදෙන එක නවතිනවා කියලා. මේකේ කරලා තියෙන පර්මනන්ට් මැග්නට් එකක් තියලා තියෙනවා. මෙතන තියලා තියෙන හෝල් IC එක. මේ මම රවුන්ඩ් කරලා තියෙන හෝල් IC එක. මෙතන හෝල් IC එක තියෙනවා. මෙතන පර්මනන්ට් මැග්නට් එක තියෙනවා. රයිට්? ඒ දෙවයි චලනය වෙන්නේ නැහැ මේ දෙකම. හැබැයි මේ දෙක අතරමැද්දෙන් ගමන් කරනවා රෝටර් එක. මේ තියෙන රෝටර් එක. මේ රෝටර් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. මෙන්න මේ තියෙන මෙන්න මේ රූපේ පේනවා. මේ තියෙන නිල් පාටට. හරි? සර්කිට් එක දිහා බලන්න එපා. මේ තියෙන මේ වීල් එක පේනවද? මේකේ තියෙන කවුළු තියෙනවා පියන් තියෙනවා. කවුළු තියෙනවා පියන් තියෙනවා. අපි පියන් වලට කියන්නේ ෂටර්ස් කියලා. අනිත් ඒවා පෝට් PORT පෝට් ටූ ස්ටොක් එන්ජින් එකේ කවුළු. මේ පෝට් තියෙනවා ෂටර්ස් තියෙනවා. හරිද? මේ තියෙන හෝල් IC එක. ඒ කියන්නේ හෝල් සෙන්සර් එක. එහෙම නැත්නම් හෝල් IC එක. මේ වයර් අග්‍ර තුනක් ගිහින් තියෙනවා. පර්මනන්ට් මැග්නට් එක B තියෙන්නේ. මෙතනින් පර්මනන්ට් මැග්නට් ස්ථිර කාන්දම තියෙනවා. එතකොට මෙන්න මේ රොටර් එක කැරකිලා මේ එක පියනක් මේ අතරමැද්දට ආපු ගමන් මොකද වෙන්නේ? මේ කාන්දම් බලය මේකට ලැබෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන. මේ තියෙන ඒ රොටර් එක මේක කැරකිලා මේ පියනක් කැරකිලා මේ කළු පාට තියෙන මේ පියන කැරකිලා මේ මැද්දට ආපු ගමන් මොකද වෙන්නේ? මේ පර්මනන්ට් මැග්නට් එකෙන් යන මැග්නටික් ෆ්ලක්ස් එක මේ හෝල් IC එකට ලැබෙන්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? හෝල් කරන්ට් එක නැති වෙනවා. ආයිත් මේ වගේ කවුලුවක් ආපු ගමන් මොකද වෙන්නේ? හෝල් IC එක ඔපරේට් වෙනවා. ඔපරේට් වෙලා සංඥාවක් ලැබෙනවා. මේක ඇත්තටම ඩිජිටල් තරංගයක් තමයි මේකෙදි පිට වෙන්නේ. මේකෙදි පිට වෙන්නේ ඩිජිටල් තරංගයක්. හරියටම ඔන් ඔෆ් වෙනවා මේකෙදි. මෙතන තියෙන හැබැයි ප්‍රශ්නේ දැන් මෙතන හරියට 4S යන්දට මේකේ හැදෙන ඩිජිටල් තරංගය මෙන්න මේ වගේ හරියටම 4S නෑ. බොහෝ දුරට 4S. හැබැයි 4S නෑ. ඔක 4Sම නෑ නේද? ඒක පස් ගොඩක් වගේ. හරියටම 4S නෑ ගොඩක් දුරට 4S.
මේකත් ප්‍රමාණවත් උන්නේ නැහැ මේ අර ට්‍රාන්සිස්ටරේ ඩ්‍රයිව් කරන්න. බේස් අග්‍රයට මේක මැච් වෙන්නේ නැති නිසා මොකද කරන්නේ? මේක යවනවා පල්ස් ෂේපර් එකකට. අපි බලමු දැන් සර්කිට් එකට යමු. ඒකෙදි කරන්නේ මොකද්ද? මෙන්න තියෙන හෝල් ජෙනරේටර් එක මේ තියෙන්නේ. සංකීර්ණයි. ට්‍රිගර් බොක්ස් එක අර විදියට දෙනවා. අර කලින් එකේ යන්දපු ඉන්ඩක්ෂන් ටයිප් පල්ස් ජෙනරේටර් එක අයින් කරලා හෝල් ටයිප් පල්ස් ජෙනරේටර් එක තමයි මේකට සවි කරේ අපි. මේ තියෙන සංකේතය. ඒකෙදි මේ හෝල් සංඥාව අර තුන්වෙනි වයර් එකෙන් යන සංඥාව මුලින්ම යවන්නේ පල්ස් ඇම්ප්ලිෆයර් එකට. අපි මේක යවන්නේ පල්ස් ඇම්ප්ලිෆයර් එකට ගිහිල්ලා ඊට පස්සේ යනවා පල්ස් ෂේපර් එකට යවනවා. පල්ස් ෂේපර් එකෙන් පස්සේ ඩ්‍රයිව් ස්ටේජ් එකට යවනවා. ඊට පස්සේ අවුට්පුට් ස්ටේජ් එක යනවා. මේ ඩ්‍රයිව් ස්ටේජ් එක කියන්නේ ට්‍රාන්සිස්ටරයක් තියෙන එක ඇතුලේ. ඒකිනුත් වර්ධනය කළා තමයි මේකට දෙන්නේ. ප්‍රධාන අවසාන ට්‍රාන්සිස්ටරේට අවුට්පුට් ස්ටේජ් එකට යන්නේ. කොහොම හරි මේකෙන් හැදෙන්නේ ඩිජිටල් එකක්. ඒක වඩාත් හොඳට ඩිජිටල් කරනවා පල්ස් ඇම්ප්ලිෆයර් එක. සෝරි මේ පල්ස් ෂේපර් එක මගින්. හැබැයි මුලින්ම මේක වර්ධනය කිරීමක් සිද්ධ කරනවා. අපිට අනිත් එකේදී මතක ඉන්ඩක්ෂන් ටයිප් එකේදී මුලින්ම පල්ස් ෂේපරේට ගිහිල්ලා තමයි ඇම්ප්ලිෆයි කරේ. මේකෙදි කරේ ඇම්ප්ලිෆයර් එකට ගිහිල්ලා තමයි ෂේපර් එකට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රයිව් ස්ටේජ්. තව කොටසක් එකතු වෙනවා වෝල්ටේජ් ස්ටැබ්ලයිසර් කියලා එකක්. වෝල්ටේජ් ස්ටැබ්ලයිසර් කියන්නේ වෝල්ටීයතා ස්ථායීකාරක. ඒ කියන්නේ මේ හෝල් IC එකේ නියම ක්‍රියාකාරීත්වය ලබා ගැනීම සඳහා මේ බැටරි වෝල්ටීයතාවය හරියට ලැබෙන්න ඕන නියත අගයකින්. අඩු වැඩි වෙන්න බෑ. හරියට ස්ටැබිලිටි තියෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. ඒ නිසා මේ චිප් එක පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? මේකට ස්ටැබලයිස් කරලා තමයි අපි ලබා දෙන්නේ. හරිද? ඒ සඳහා උපක්‍රම දීලා තියෙනවා. මේ ඔක්කොම එකතු වෙච්ච කොටසට අපි කියනවා ට්‍රිගර් බොක්ස් එක කියලා. මේ තියෙන ට්‍රිගර් බොක්ස් එක තමයි මේ පෙට්ටිය ඇතුලේ වෝල්ටේජ් ස්ටැබ්ලයිසර් එකත් ඇත්තට මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේ ඔක්කොම එක ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේ හයි කරලා තියෙන්නේ. හරිද? එක ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේ හයි කරලා තියෙන්නේ. මෙතන තියෙන මේ හෝල් IC එක. සමහරක් වෙලාවට ඕන ට්‍රිගර් බොක්ස් එක එළියට යන්න පුළුවන්. නමුත් හෝල් ජෙනරේටර් ටයිප් වල ගොඩක් වෙලාවට මොනවාද ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේම තමයි මේ සෙට් එක තියෙන්නේ. මේකෙන් ඉතාමත් ප්‍රබල පුණුගු ලබා ගන්න පුළුවන් වුණා. වඩාත් නිවැරදි ඉන්ඩක්ෂන් ටයිප් එකකටත් වැඩිය ස්විච් ක්‍රියාකාරීත්වය මේකේ සාර්ථක වුණා. සාර්ථක වෙලා ප්‍රබල පුණුගු ලබා ගන්න පුළුවන් වුණා. මේකේ නම් කලින් කාලට මේන්ටේන් ඇත්තෙම නෑ වගේ. හෝල් ටයිප් එක ගොඩක් වෙලාට පාවිච්චි වෙනවා ඩිස්ට්‍රිබියුටර් එකේ විතරක් නෙවෙයි ස්පීඩෝමීටර් සෙන්සර් එකේ පාවිච්චි වෙනවා. ඒ කියන්නේ වීල් ස්පීඩ් සෙන්සර් වල. ඒ වගේම වාහනේ ස්පීඩ් සෙන්සර් එක ගියර් බොක්ස් එක ගාව තියෙන එතනත් හෝල් සෙන්සර් පාවිච්චි වෙනවා. throttle position sensor වල පාවිච්චි වෙනවා. crank angle sensor එක, cam angle sensor එක. ඔය හැම තැනම චලනය වන තැන්වල තමයි ඔය pulse generator පාවිච්චි වෙන්නේ. චලනය වන තැන් වලින් සංඥාවක් ගන්න ඕන වුණොත් අපිට පුළුවන් induction type pulse generator එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් hole type pulse generator එකක් පාවිච්චි කරන්න. මෙතන සුපුරු පරිදි resistor එක තියෙනවා. ඒ තියෙන්නේ මේ ට්‍රිගර් බොක්ස් එක ආරක්ෂා කරගන්න හදිස්සියවත් මේ කොයිල් එකක් ෂෝට් වුණොත් ඕවර්ලෝඩ් වෙලා මේ කොයිල් පැක් එක නැත්නම් ට්‍රිගර් බොක්ස් එක පිච්චෙන එක නවත්ත ගන්න තමයි මෙතන රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ. මේවයිත් නියුමැටික් ඇඩ්වාන්සර් එක සහ මෙකැනිකල් ඇඩ්වාන්සර් ඒ විදිහටම තියෙනවා. මේ තියෙන මෙතන නියුමැටික් ඇඩ්වාන්සර් එක තියෙනවා, මෙකැනිකල් ඇඩ්වාන්සර් ඇතුලෙන් තියෙනවා. ඊළඟට ගොඩක් වෙලාට ඔය Mitsubishi වාහනවල, Nissan වාහනවල එහෙම තියෙන ඩිස්ට්‍රිබියුටර් ටයිප් එකක් තමයි ඔප්ටිකල් ටයිප් එක. ඔප්ටිකල් කියන්නේ ප්‍රකාශ කියන අදහස. ඒ කියන්නේ ආලෝකය කියන අදහස. ඩිස්ට්‍රිබියුටර් with optical type pulse generator. මේ ඔප්ටිකල් ටයිප් පල්ස් ජෙනරේටර් එකදී ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් අය Mitsubishi වාහනවල තමයි දකින්න තියෙන්නේ. මේකෙන් ඉවරයි. බලමු අපි ඉස්සෙල්ලාම කොටස්. මේක අනිවාර්යයෙන්ම මේ තියෙන parts of optical pulse generator. ඔප්ටිකල් පල්ස් ජෙනරේටර් එකත් මේ විදිහම තමයි. මෙතන ඔප්ටිකල් පල්ස් ජෙනරේටර් එකක් මෙතන තියෙනවා. සර්කිට් එක මේ විදිහටම තියෙනවා. හරිද? එතෙන්දී අනිවාර්යෙන් පාවිච්චි වෙන ෆොටෝ ඩයෝඩ් එක. මම කලින් කතා කරා. මේකම තමයි. හරි. ෆොටෝ ඩයෝඩ් එකක් පාවිච්චි වෙනවා. ඒ වගේම ලයිට් එමිටින් ඩයෝඩ් එකක්. ඒ කියන්නේ LED ඩයෝඩ් එකක් පාවිච්චි වෙනවා. ට්‍රිගර් ඩිස් එක පාවිච්චි වෙනවා. මේ තියෙන ට්‍රිගර් ඩිස් එක මේ තියෙන. ඒකේ කවුළු තියෙන. මෙන්න මේ කවුළු තියෙන එකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේක ඔප්ටිකල් එකක් කියලා. හොඳයි. ඔප්ටිකල් එකක් ඔප්ටිකල් ඩිස්ට්‍රිබියුටර් එකක් කියලා අපි කෙලින්ම අඳුර ගන්න මෙන්න මේ ට්‍රිගර් වීල් එකේ තියෙන සිදුරු. එහෙම නැත්නම් ට්‍රිගර් ඩිස් එක නැත්නම් ඉන්ටරප්ටර් වීල් එක කියලාත් කියනවා. හරිද?
බාධා ඇති කරන රෝධය. ඉතින් කොහොම හරි මේක ඔබට පේනවා මේ ඔන් වෙලා තියෙන ඩිස්ට්‍රිබියුටර් මේක රොටර් එක පන්නලා තියෙන්නේ. සප්ලයි දුන්නාම මේ බලන්න LED බල්බ් එක ඔන් වෙනවා. මේ තියෙන LED බල්බ් එක. මේ මෙතන මේ වම් පැත්තේ තියෙන රූපේ ඔන් වෙලා තියෙන LED බල්බ් එක. මේ LED බල්බ් එකේ යන ආලෝකය අරගන්නවා කවුද? ෆොටෝ ඩයෝඩ් එක මගින්. ෆොටෝ ඩයෝඩ් එකක් ඒකට විරුද්ධව හරි කෙලින් ලම්බකව තියලා තියෙනවා. LED එකෙන් පිට කරන ආලෝකය මේ ෆොටෝ ඩයෝඩ් එකට වදිනවා. එතකොට මොකද වෙන්නේ? මේ ෆොටෝ ඩයෝඩ් එක ඇතුලේ ධාරාවක් හැදෙනවා. මේකත් ඇවිල්ලා ප්‍රත්‍යාවත මේ මොනවාද ඇනලොග් තරංගයක් හැදෙන්නේ. ඕක යවනවා අර ට්‍රිගර් බොක්ස් එකට. ට්‍රිගර් බොක්ස් එකට ගිහිල්ලා ට්‍රිගර් බොක්ස් එකෙන් ෂේප් කරලා ඇම්ප්ලිෆයි කරලා අවුට්පුට් ස්ටේජ් වලට දීලා අර ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරි වයින්ඩින් එක කඩන ට්‍රාන්සිස්ටර් එකට ලබා දීලා ප්‍රයිමරි වයින්ඩින් එක කැඩීම සිද්ධ කරනවා. දැන් මේකෙත් ස්පාක් එක හැදෙන්නේ මෙතන සංඥාව ලබා දෙන වෙලාව තමයි මේක හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ අධි වෝල්ටීයතාවය පණීම සිද්ධ කරන්නේ මෙතන සිග්නල් එක එන වෙලාවේ. මේක ඔප්ටිකල් ටයිප් කිව්වේ ආලෝකය පාවිච්චි කරන හින්දා මම මෙහෙම කිව්වට මේකේ මේ LED එකක් මෙහෙම පත් වුණාට ඇත්තටම ගොඩක් වෙලාවට තියෙන මේකේ ඉන්ෆ්‍රාරෙඩ් එකක්. ඒ කියන්නේ අදෝරක්ත කිරණයක් යවන්නේ. අපි දන්නවා රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන LED බල්බ් එකක්. ඒකටත් LED කියලාම තමයි කියන්නේ. ලයිට් එමිටින් ඩයෝඩ්. හැබැයි ඒකේ එළියක් පිට වෙනවා අපි දැකලා නැහැ කවදාවත්. හැබැයි ඒකේ පිට වෙන ආලෝකයක් පිට වෙන. ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඉන්ෆ්‍රාරෙඩ් එකක් පිට වෙන්නේ. ඒ ඉන්ෆ්‍රාරෙඩ් එකක් තමයි මේකෙත් යන්නේ ඇත්තටම. හරිද? මෙතන ඔන් වෙලා පෙන්නුවට ඔයගලන්ට මේ ඉන්ෆ්‍රාරෙඩ් එක තමයි අර ෆොටෝ ඩයෝඩ් එක හරහා අල්ලගන්නේ. හරිද? එතකොට මේකේ කරන්නේ මෙන්න මෙතන තියෙන ඉන්ටරප්ටර් වීල් එක. මේ ඉන්ටරප්ටර් වීල් එක මේ රොටර් එකත් එක්ක මෙතන ඩිස්ට්‍රිබියුටර් ෂාෆ්ට් එකට හයි කරලා තියෙන්නේ. ඩිස්ට්‍රිබියුටර් කැරකෙනකොට මේ රොටර් එකත් කැරකෙනවා. රොටර් එක කැරකෙනකොට රොටර් එකේ මේ ෂටර් එකක් ආවොත්, ඒ කියන්නේ පියනක් ආවොත් මේ මැද්දෙන් ගමන් කරන්නේ. මේ දෙක මැද්දෙන් ගමන් කරන්නේ කැරකෙන්නේ. ආලෝක ධාරාව ෆොටෝ ඩයෝඩ් වලට ලැබෙන්නේ නැතුව යනවා. එතකොට සංඥාව බේස් ධාරාව හම්බ වෙන්නේ නැහැ ට්‍රාන්සිස්ටරේ. බේස් ධාරාව හම්බ වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ප්‍රයිමරි වයින්ඩින් එකට සපයන ධාරාව නැතිලා අධි වෝල්ටීයතාවය ප්‍රේරණය වෙනවා දිවිතීකේ. ඒ වගේම මේ හෝල් එකක් ආපු ගමන් ආයිත් සංඥාව ලැබෙනවා. ආයිත් සංඥාව ලැබෙනවා. ලැබිලා ප්‍රයිමරි වයින්ඩින් එක හරහා ධාරාව ගලා යන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට ට්‍රිගර් වීම සිද්ධ වෙනවා. දැන් මෙතන නම් කරලා තියෙන මේ මෙතන දකුණු පැත්තේ තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ තියලා තියෙන්නේ ඩිස් එකේ තියෙන හෝල්. හෝල් වලදී කරලා තියෙන්නේ සිදුරුනේ තියලා තියෙන්නේ. උඩින් LED එක තියෙනවා. ඒ කියන්නේ රොටර් එක පැත්තෙන් LED එක ගිහිල්ලා යට පැත්තෙන් ෆොටෝ ඩයෝඩ් එක තියලා තියෙනවා. එතකොට මේ සිදුරු හරහා තමයි ආලෝක ධාරාව ගමන් කරන්නේ. සිදුරු නැති තැන්වලදී අර සිග්නල් එක හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ට්‍රිගර් වෙන්නේ නැහැ. දැන් මේකේ සිලින්ඩර් ගානට සාපේක්ෂව සිදුරු හතරක් තියෙනවා. සිලින්ඩර් හතර නම් සිදුරු 6යි. සිලින්ඩර් 6ක් එන්ජිමේ සිලින්ඩර් 6ක් තියෙනවා නම් සිදුරු 6ක් තියෙනවා. පසු කාලීනව මේ ඩිස්ට්‍රිබියුටර් උදාහරණයක් වශයෙන් Mitsubishi Galant වල සහ ඊට පස්සේ ආපු වාහනවල මේ සිදුරු හතරට අමතරව තවත් සිදුරක් තියෙනවා. සිදුරක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. ඒ සිදුර වෙනම තියලා තියෙනවා. ඒ සඳහා වෙනම ෆොටෝ ඩයෝඩ් එකක් සහ LED එකක් පාවිච්චි කරනවා. සිග්නල් ගන්න. ඒක පාවිච්චි කරේ මතක තියාගන්න කෑම් ෂාෆ්ට් එක, ඒ කියන්නේ කෑම් ෂාෆ්ට් එක කෑම් ටයිමින් එක හොයාගන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පළවෙනි සිලින්ඩරයේ කොම්ප්‍රෙෂන් TDC එන අවස්ථාව හඳුනා ගන්න තමයි ඒ අතිරේක සිදුර පාවිච්චි කරේ. අනිත් සිදුර වලින් මොකද්ද කරන්නේ? සිලින්ඩර් අඳුනා ගැනීම. හරිද? ඒ සිලින්ඩර් වලට අවශ්‍ය කරන ස්පාක් එක ලබා දීම තමයි පාවිච්චි කරේ. ඒකෙත් වැකුම් ඇඩ්වාන්සර් එක මෙකැනිකල් ඇඩ්වාන්සර් ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. හරි. එහෙමනම් මම හිතනවා ඔබට පල්ස් ජෙනරේටර් ටයිප් එකේ ඉලෙක්ට්‍රොනික ඉග්නිෂන් පද්ධති ගැන හොඳ අවබෝධයක් ආවා කියලා. හරිද? මේකේ ඉතින් මේවා මතක තියාගන්න, මේවා රෙකෝඩ් එකට අහන්න, හෝල් ඉෆෙක්ට් එක ගැන බලා ගන්න. මේකේ ඇනලොග් මේකේ වැඩි කරම ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් දැන් පල්ස් ජෙනරේටර් එකෙන් හැදෙන්නේ ඇනලොග් තරංගයක් කියන එක. හෝල් IC එකෙන් හැදෙන්නේ ඩිජිටල් තරංගයක්. හැබැයි හොඳටම හතරස් නෑ කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. නමුත් ප්‍රශ්නයක අහලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඒක ඩිජිටල් සිග්නල් එකක් තමයි එන්නේ. ඒ වගේම CB පොයින්ට් වලත් අනිවාර්යයෙන්ම ඩිජිටල් සිග්නල් එකක් එන්නේ. හරිද? ඒක නිසා කෙලින්ම කිසිදු පල්ස් ෂේපර් මොනවත් ඕන උන්නේ නැහැ. කෙලින්ම ට්‍රාන්සිස්ටරේ ඩ්‍රයිව් කරා ඒක හරහා. ඔබ දකින්න නැති ඒක. නේද? රයිට්. එහෙමනම් අද දවසේ
මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. සර් මේක PDF එකක් දාන්න පුළුවන්ද ගෲප් එකට? ඔව් මේක මම PDF එක දාන්නම්. මේ මම ඒක හෙඩ් ඔෆිස් එකට තමයි දෙන්නේ ඔයගොල්ලෝ ගෲප් එකට. එතන ඉන්නේ මිස් ඔයාලට ඒක දායි. හරිද? හරි. හරි. හොඳට මේක රෙෆර් කරන්න. මොන හරි තියෙනවා නම් ඒක ගෲප් එකට දාන්න. ඒකේ ගැටලුවකුත් නැහැ. අපි ඊළඟ දවසේ හරි ඒක සාකච්ඡා කරන්න බලමු. හරිද? එහෙනම් ඔබට සුබ දවසක්. Thank you sir.